හරි. දැන් මට පසින්දු කියන්න දැන් මට ඕනේ වෙනස් කරන්න දැන් මේ සමන්ගේ sex කියන එක මේල් බවට. එතකොට ඕක අපි කොහොමද ලියන්නේ? සමන් කියන එක්කෙනාගේ එහෙමත් නැත්නම් SID දෙක වෙන පුද්ගලයාගේ sex කියන එක මේල් එක ෆීමේල් එක මේල් කරන්න ඕනේ. F තියෙන තැනට M දාන්න ඕනේ. කොහොමද ඕක කරන්නේ? කොහොමද ලියන්නේ? දැන් ඔයගොල්ලෝ කියන්න මම එතකොට ලියනවා. මොකද ඉස්සෙල්ලාම වෙනස් කරනවා නම් ලියන්නේ select update select ලියන්නේ අපි තෝරගන්න දත්ත. insert into ඇතුළත් කරන්න select තෝරගන්න වෙනස් කරන්න නම් දත්ත update ඊට පස්සේ වගුවේ නම මොකද්ද වගුවේ නම දැන් student ඊට පස්සේ මොකද්ද කියන්න ඕනේ මොනවද ඒ වගේ අප්ඩේට් කරන්න ඕනේ. දැන් මොකද්ද අපිට අප්ඩේට් කරන්න ඕනේ? sex කියන එක තමයි. කියන්නේ ගෑනු sex එක ඊමේල් කරා. ඒක අපි මේල් කරන්න ඕනේ. එහෙමනම් set sex සමානයි මේල් නේ තිබ්බේ ෆීමේල් නේ තිබ්බේ මේල් කරන්න ඕනේ. හරිද? මේකෙන් ඔන්න දැන් මෙහෙම විතරක් අපි තියලා රන් කරොත් වගුවේ ඉන්න හැම ඔක්කොම sex කියන ශේෂ්ත්‍රය මේල් වෙනවා. එහෙම නෙමෙයි කියන්නේ අපි SID එක දෙක. එහෙමත් නැත්නම් සමන්. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම. where හොඳයි where මොකද්ද? SID වලින් ලියන නම් SID සමානයි 1 අපේ තිබ්බේ දෙක. දෙවෙනියා තමයි සමන්. එතකොට දෙවෙනියාගේ තොරතුරු තමයි M කරන්න ඕනේ. හරිද? එහෙමත් නැත්නම් මේකට ලියන්න පුළුවන් s name equal සමන්. හැබැයි එහෙම ලිව්වොත් ඒ වගේ ඉන්න සමන්ලගේ ඔක්කොගම ඒ විදිහට වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒක අදාළ ප්‍රශ්නෙට අනුවයි ලියන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ මම හිතන්නේ කියලා තිබ්බේ SID එක දෙක වෙන එක්කිනා. SID එක දෙක වෙන සිසුවාගේ. එහෙමනම් SID equal to මෙතන මේ මම මේක දාලා තියෙනකොට උඩුකමා දාලා නැහැ. උඩුකමා අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් වාචාවලින් නම් ඒ ශේෂ්ත්‍රය හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ විදිහට උඩුකමා ඇතුලේ තමයි ඔක ටයිප් කරන්න ඕනේ. ඊට බැලුවොත් අපි ඔක ගිහිල්ලා මේල් බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිද ඒ ටික? එතකොට මේ වෙනකොට ඉගෙනුවා දත්ත ඇතුළත් කරන්න insert into වගුවේ නම ඊට පස්සේ insert into ශේෂ්ත්‍ර ටික කියනවා. එහෙමත් නැත්නම් select all නම් asterisk දානවා. ඊට පස්සේ from වගුවේ නම මොන හරි කොන්දේසියක් තියෙනවා නම් where කියලා දාලා ඒක ලියනවා. දත්ත ඒක වැරදුනා මට. දත්ත ඇතුළත් කරනකොට මොකද්ද කරන්නේ ආයේ insert into ඊට පස්සේ වගුවේ නම student ඊට පස්සේ ශේෂ්ත්‍ර ටික. හරි මම නිකන් උදාහරණයක් විදිහට දාන්නම් SID තිබ්බේ SID ඊට පස්සේ s name තා මොකද්ද තිබ්බේ sex ඊට අමතරව age ඊට පස්සේ values ටිකක් අපි දෙන්න ඕනේ. 3 නම දෙමු අපි තියෙන එකම දාමුකෝ බලන්න. ඒකට හරියට
නිමල් ඔව් නිර්මලානේ තිබ්බේ. තුන්වෙනි එක නිර්මලානේ. නිමල්ස නෑ තුන්වෙනි එක. දෙවෙනි එකනේ පළවෙනි එක නිමල් තුන්වෙනි එක මන් දැන් දාන්නේ නිර්මලා කියලා තියෙන ඔයගොල්ලෝ වගුවේ බැලුවොත් නිර්මලා එයාගේ සෙක්ස් එක එතකොට F වයස 15යි. ඒතර වයස දානකොට අපි උඩුකම නැතුවයි දාන්නේ. එතකොට ওই විදිහට දත්ත ඇතුළත් කරා. මේකේ S අකුරක් තියෙනවා ස්ටුඩන්ට් එකක් අඩුවෙන් තිබිලා තියෙන්නේ ඒකයි. හරිද? ඒතකොට ටේබල් එකේ නම හරියට තියෙන්න ඕනේ. අකුරක් හරි වැරදුනොත් දෝෂයක් එනවා. ඒකට ඒ ශේෂ්ත්‍රයත් ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් සිලෙක්ට් කරගන්න හැටි කළා ඔක්කොම ශේෂ්ත්‍ර සිලෙක්ට් කරගන්නවා නම් select all from student. ඒතර ඔක්කොම සිසුන්ගේ තොරතුරු බලා ගන්න පුළුවන්. students එකෙත් S අකුර මට දාන්න අමතකුණා. S අකුරක් තියෙනවා ඈ. හරිද? ওই විදිහට තමයි අපි දැන් දත්ත ඇතුළත් කළේ බලාගත්තේ අන්තිමට කළා දත්ත අප්ඩේට් කරන එක. එතකොට ඊළඟට තියෙන්නේ මොකද්ද? දත්ත ඩිලීට් කරන එක. හරිද? එතකොට ওই ටික තමයි මූලික කරන දේවල් ටික. ඇතුළත් කරන්න පුළුවන්, බලා ගන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන් සහ ඩිලීට් කරන්න පුළුවන්. එතකොට දත්තයක් ඩිලීට් කරන්න අපි පාවිච්චි කරන්නේ delete කියන කමාන්ඩ් එක. ඒක පෙන්නලම delete කරන්න මේ විදිහට. delete කියලා ලියන්න ඕනේ. update නම් update, delete කරනවා නම් delete. from ඉස්සෙල්ලා එක වගේ අරක නම් හැබැයි from එකක් ආවේ නැහැ. මේකේ තියෙනවා. delete from students. හරිද? ශිෂ්‍ය වගුවේ. students where SID දෙක වෙන එක්කෙනා. එතකොට මේකට අනුව මැකෙන්නේ SID එක දෙක වෙන එක්කෙනාගේ තොරතුර. ඒ කියන්නේ සමන්ගේ තොරතුර මකන්න තමයි SQL එක ලියලා තියෙන්නේ. හරි. කොහමද ආයසරයක් කියා දෙන්නම් delete from ඊට පස්සේ වගුවේ නම where SID equal 2. අපි කරලා බලමුකෝ. එතකොට දත්තයක් මකන්න නම් delete. delete from කාගෙන්ද students ඊට පස්සේ දැන් මෙහෙම තිබ්බොත් ඔක්කොම නැකේනවා. එහෙම නැතුව අපට අවශ්‍ය එක විතරක් මකා ගන්න where SID සමානයි 2. කොට SID දෙක වෙන එක්කිනාගේ තොරතුර මකන්න කියලායි මේකෙන් කියන්නේ. delete මොන වගුවෙන්ද from students where SID equal S2. මේක ගැටලුවක් නැහැ නේද? සාමාන්‍ය සරල ප්‍රකාශයක්. delete කරනවා student කියන වගුවෙන් ඒක අපි කියන්නේ from students where SID equal 2. දැන් එතකොට එක සිසුවෙකුගේ තොරතුරු මැකිලා තියෙනවා. දෙක වෙන එක්කෙනාගේ තොරතුරු මැකිලා තියෙනවා. 1යි 3යි තියෙනවා. හරිද? එතකොට අපේ මූලික කොටස් ටික ඔච්චරයි තියෙන්නේ. හැබැයි උතනින් ඔච්චරයි කියලා සරලව
නවතින්න බෑ. නමුත් අපි තව දත්ත හොයන ක්‍රම පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒතර මූලික data delete කරන්න, insert කරන්න, update කරන්න සහ බලා ගන්න තියෙන ක්‍රම හතර තමයි ඔය. එතකොට අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් command හතරක් insert into select update delete කියලා. ඒ වගේම දැන් අපිට උදාහරණයක් විදිහට හිතමු අපි දැන් මම කියා දෙන්න යන්නේ order by කියන clause එක සම්බන්ධයෙන්. හරිද? ඒතර මේ ටික අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ select statement එකත් එක්ක. ඒ කියන්නේ අපේ වගුවක දත්ත බලා ගන්නකොට අපිට බලා ගන්න අවශ්‍ය කරන විවිධ ක්‍රම වේද තියෙනවා. ඒකට මේ විවිධ ක්‍රම වේද යටතේ බලා ගන්න නම් අපි ඊට අවශ්‍ය කරන පහසුකම් සලසලා තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේකෙන් කියන්නේ බලන්න මෙන්න මේ කොටස. ගැහැණු සිසුවියන්ගේ ඒ කියන්නේ ගැහැණු ළමයින්ගේ SID එකයි S name එකයි වයස වැඩිම සිසුවියගේ සිට අඩුම සිසුවිය දක්වා ආරෝහණ පිළිවෙලින් බලා ගැනීම. හරිද? දැන් මේක නම් අපේ ඉන්නේ වයස දෙක බලමු අපේ උදාහරණයට තිබ්බේ. මේකේ ඉන්නේ නම් ඔක්කොම පිරිමි ළමයි. දැන් මේකේ අපේ ඉන්නේ නිමල් සහ නිර්මල් නෑ. ගෑනු ළමයි එක්කෙනයි නේ. අපි තව එක්කෙනෙක් දාලා බලමු. ගෑනු ළමයිගේ වයස. insert into මොකටද? STUDENT students මොනවද තියෙන ශේෂ්ඨ ටික? SID S name ඊට පස්සේ sex ඊට පස්සේ age. හරිද? ඊට පස්සේ අපි කියන්න ඕනේ values. values මොනවද තියෙන්නේ? අපි පළවෙනියෙන් දෙමු SID දෙක කියලා එක delete වුණ නිසා දෙක දෙමු මෙයාට. SID එක 2යි. S name අපි දෙමු කවුද ගෑනු ළමයෙක්ගේ නම? හරි දැන් එතකොට ළමයි 3 දෙනෙක්ගේ තොරතුරු මෙතන ඇතුළත් කරනවා.
හරිද මෙතන මේ කමායක දාන්න බැරි වෙලා තිබ්බා ඒකයි වැරද්ද. පළවෙනි ශිෂ්‍යයාගේ තොරතුරු තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ශිෂ්‍යයාගේ තොරතුරු දානකොට කමායකක් දාලා තමයි දාන්න ඕනේ මෙතෙන්. ඊට පස්සේ තුන්වෙනි කෙනාගේ දානකොටත් මේ වගේ කමායකක් දාලා තමයි දත්තේ දාන්න ඕනේ. ඒක වැරදිලා තිබ්බා ඉස්සෙල්ලා. හරිද? දැන් ඔන්න ශිෂ්‍ය වගුවට දැන් ශිෂ්‍යයෝ 5 දෙනෙක්ගේ තොරතුරු තියෙනවා. දැන් එතකොට අපි බලා ගන්න ඕනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ගැහැණු සිසුවියන්ගේ SID 1.9යි වයස අඩුම සිසුවියගේ සිට වැඩිම සිසුවිය දක්වා. දැන් අපි හිතමු ඉස්කෝලේ ළමයි 400 500 ගාණක් ඉන්නවා. එතකොට මෙතෙන්දී මේක නම් අපිට ගැටලුවක් නෑ. 3 4 දෙනා නිසා වයස ටික පහසුවෙන් බලාගත්තේ. නමුත් ගොඩක් ඉන්න තැනකදී අඩුම වයසේ ඉඳලා වැඩිම වයසට හරි වැඩිම වයසේ ඉඳලා අඩුම වයසට හරි ඒ වගේ පිළිවෙලකට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා මේ ඕඩර් බයි කියන එක පාවිච්චි කරන්න. හරිද? ඒ කියන්නේ ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලකට අපිට දත්ත සකස් කරගන්න ඕන. අරගන්න ඕන. හරිද? එතකොට මේක පාවිච්චි කරන්නේ අපි select කියන ස්ටේට්මන්ට් එකත් එක්ක. ඒ කියන්නේ වගුවක දත්ත බලා ගන්නකොට අපිට පුළුවන් මේක ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි දත්ත ටික බලා ගන්න. එතකොට ඒ සඳහා පාවිච්චි කරන වචනේ තමයි order by කියන එක. හරිද? ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි දත්ත සකස් කරන එක දත්ත බලා ගන්න අපි පාවිච්චි කරන වචනයක් තමයි order by. එතකොට order by එක අපි descending නම් descending කියන්නේ අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා නම් බලා ගන්න ඕනේ අපි දාන්න ඕනේ order by. මොකද්ද order කරන්න ඕනේ? ඒ කියන්නේ මොකක් අනුවද පෙළ ගස්වන්න ඕනේ කියන ශේෂ්ත්‍රය කියන්න ඕනේ. දැන් මේකට අනුව නම් මම කියලා තියෙන්නේ වයස සම්බන්ධයෙන්. එතකොට වයස සම්බන්ධ එක තියෙන ශේෂ්ත්‍රය තමයි age. එතකොට age එක අවරෝහණ පිළිවෙලට පෙන්වන්න ඕනේ. හරිද? දැන් උතර උදාහරණයක් විදිහට අපි මේකේ බැලුවොත් වැඩිම වයසේ ඉඳන් අඩුම වයසට ඉන්න අය ගැහැණු ළමයි. එතකොට ගැහැණු ළමයින්ගේ වයස් ටික තියෙන්නේ මෙතන වැඩිම වයසේ ඉන්නවා දෙන්නේ 25 දෙන්නේ. එතකොට ඒ දෙන්න තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඊට පස්සේ 22 ඊට පස්සේ 15. අපි නිකන් එකක් ඕනනම් ලියලා බලමු. සමහරලාට ඒ විදිහට එන එකක් නැහැ. select all from students. දැන් මෙහෙම ලිව්වොත් අපි දැන් where එකක් දාන්න ඕනේ. ගැහැණු ළමයි ගන්න නම් where 6 equal female. එතකොට මේකෙන් පෙන්නන්නේ ගැහැණු ළමයින්ගේ තොරතුරු. සමාන කිරීම දාලා නේ. select where 6 equal female. හරිද? ඔන්න ගැහැණු ළමයින්ගේ තොරතුරු. දැන් මේකේ බලන්න පිළිවෙලකට නෙමෙයිනේ තියෙන්නේ. 25 එක්කෙනා 15 එක්කෙනා ආය 25 ආය 22. එහෙම නැතුව දැන් අපිට බලා ගන්න ඕනේ පිළිවෙලකට. ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලකට වයස පිළිවෙලකට. ඒකට ඒ වගේ දෙයකට අපි පාවිච්චි කරන වචනේ තමයි order by කියන එක. හරිද? order by කියලා ලියන්න ඕනේ. order by ඊට පස්සේ මොකකට අනුවද order කරන්න ඕනේ. වයස අනුව කියලා දාලා ඊට පස්සේ අවරෝහණ නම් ඒ කියන්නේ වැඩි එකේ ඉඳලා නම් අඩු එකට descending අඩු එකේ ඉඳලා වැඩි එකට නම් ascending. ඒකට පාවිච්චි කරන්න පුළුවන් වචන දෙක තමයි descending නම් DESC දානවා ascending නම් ASC කියන එක දානවා. හරිද? අපි මෙතන ascending descending දැම්මේ නැත්තම් නිකන් order by age කියලා විතරක් ලිව්වා නම් ascending වලට තමයි පෙළ ගස්වන්නේ. ආරෝහණ පිළිවෙලටයි පෙළ ගස්වන්නේ. අපි මෙතන descending හරි ascending හරි දැම්මේ නැත්තම්. හරිද? දැම්මොත් ඊට අදාළව පෙළ ගස්සනවා. දැම්මේ නැත්තම් ascending ද descending ද කියලා ආරෝහණ පිළිවෙලට තමයි පෙළ ගස්වන්නේ. හරිද? එතකොට එහෙමනම් අපි මේක ආරෝහණ පිළිවෙලට දත්ත බලා ගමු.
හරිද? ඒතකොට මේක select එකේ තමයි පාවිච්චි කරන්නේ order by කියන එක. select අපට ඕන ශේෂ්ඨ ටික කියන්න ඕන නම් පුළුවන්. අපි හිතමු නමයි වයසයි විතරක් ඕන නම්. එතකොට s name සහ age. හරිද? මේ දෙක විතරයි ඕනේ. එතකොට නමයි වයසයි විතරයි බලා ගන්න ඕනේ. ඊට පස්සේ කාගෙන්ද from student ඊට පස්සේ where කවුද මොන කාගේ තොරතුරුද ඕනේ අපිට දැන් අවශ්‍ය ගෑනු ළමයිගේ තොරතුරු. එහෙමනම් where ගැහැණු ළමයි කියන එක තෝරගන්න අපි sex එක සමාන කරන්න ඕනේ f වලට. හරිද? එතකොට ඒකෙන් ගැහැණු ළමයි. ඊට පස්සේ අපි ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට සකස් කරන්න නම් order by කියලා දාන්න ඕනේ. order by. ඊට පස්සේ අපි නිකන් order by දැම්මොත් මෙතෙන්දී මේ විදිහට අපි ලිව්වොත් වෙන්නේ ආරෝහණ පිළිවෙලට තමයි පෙළ ගස්වන්නේ. හරිද? අපි descending ද ascending ද කිව්වේ නැත්නම් ආරෝහණ පිළිවෙලටයි පෙළ ගස්වන්නේ. simple කියලා නැහැ මොකද්ද ශේෂ්ත්‍රය කියලා? age එක. order by age. හරි ඒකයි වැරද්ද. මේ order by කියන එක විතරයි මම දැම්මේ. මොකද්ද ශේෂ්ත්‍රය කියලා කියන්න ඕන. select his name age from students where sex equal female order by age. ඒතර age කියන එක තිබ්බේ නැහැ. ඒකයි ගැටලුවකට ආවේ. හරිද? එතකොට අපි ascending ද descending ද කියලා දුන්නේ නැති නිසා මේ පෙළ ගස්සලා තියෙන්නේ කුඩා එකේ ඉඳලා විශාල එකට. හරිද? එහෙමනම් අපි බලමු විශාල එකේ ඉඳලා පොඩි එකට බලන්නේ කොහොමද කියලා. select දැන් මේකට අපි ඔක්කොම ශේෂ්ඨ ඕන නම් ගමුකෝ. select all from students where sex equal female order by age එකට order කරන්න ඕනේ descending නම් DESC. හරි DESC. එතකොට ඉස්සෙල්ලාම වැඩිම වයස දෙන්න තමයි ඉන්නේ. ඊට පස්සේ පිළිවෙලට හදලා තියෙනවා. හරි. එතකොට යම් ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලකට දත්ත සකස් කරන්න ඕන අපි පාවිච්චි කරනවා order by clause එක. හරිද? මේවා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් where clause එකට පස්සේ where clause එක තුල තමයි මේවා පාවිච්චි වෙන්නේ. හරිද? මේකත් order by order කරන්න ඕන ශේෂ්ත්‍රය කියනවා. ඒ ශේෂ්ත්‍රය ඊට පස්සේ ascending ද descending ද කියලා කියනවා. සාමාන්‍යයෙන් දැන් මම මෙතෙන්දි පැහැදිලි කළේ එක ශේෂ්ත්‍රයකට විතරයි. ඕගලන්ට ඕන නම් පුළුවන් ශේෂ්ත්‍ර දෙක තුනකටම ඕඩර් කරන්න. වයස පිළිවෙලට සහ නම. දැන් උදාහරණයක් විදිහට මේකේ මට ඕනේ වයස පිළිවෙලට සහ නම අනුව. හරිද? අපි මේකේ බැලුවොත් මෙතෙන්දී අපි කළේ වයසට විතරයි. හරිද? දැන් අපි හිතමු මෙතන නමටත් ෆිල්ටර් කරන්න ඕනේ. දැන් ඒතකොට එකම වයසේ ඉන්න අය අපි හිතමු එකම වයසේ ඉන්න අයගේ තියෙන්න ඕනේ නම අවරෝහණ පිළිවෙල. දැන් මේකේ තියෙන ආරෝහණ පිළිවෙලට හරිද? ඒ වගේ එකක් හදන්න පුළුවන්. ශේෂ දෙක තුනක් වුණත් ascending descending කරන්න පුළුවන්. ඒක මගේ ඔය ටියුට් එකේ පස්සේ තැනක තියෙනවා ඒ වගේ එකක් කරන විදිය. දැනට ওই ටික දැනගත්තම ඇති. සාමාන්‍යයෙන් කොහොමද ඕඩර් කරන්න කියලා. ශේෂ කිහිපයකට උනත් ඕඩර් කරන්න පුළුවන්.
මේකෙදි උදාහරණ පෙන්නලා තියෙන එක ෂේර්ස් එකට කොහමද ඕඩර් කරන්න කියලා. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි මේ මෙච්චර වෙලා ඉගෙන ගත්ත එක වගුවක තියෙන දත්ත බලා ගන්න විදිය විතරයි. හරිද? දැන් සමහර ප්‍රශ්නවලදී එක වගුවකින් විතරක් නෙමෙයි වගු කිහිපයකින් දත්ත ගන්න ඕනේ වෙනවා. හරිද? ඒ වගේ එකක් අපි හිතමු. දැන් මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සිසුන්ගේ නම් හා ඔවුන් හදාරන විෂය නම් ලබා ගැනීම. මෙන්න මේ ප්‍රශ්නේ ආයෙ හොඳට බලන්න. සිසුන්ගේ නම් හා ඔවුන් හදාරන විෂයේ නම් ලබා ගැනීම. දැන් අපේ වගු වලට ගියොත් අපට ඕනේ සිසුන්ගේ නමුයි ඔවුන් හදාරන විෂයේ නමුයි. දැන් මේ ප්‍රැක්ටිකල් එක නම් මට අද මේ මොහොතේ කරලා පෙන්වන්න විදියක් නැහැ. මොකද මේ වගු දෙකට දත්ත දාලා නැති නිසා මම හැබැයි SQL එක ලියන විදිය පෙන්වන්න. එතකොට අපට ඕනේ මොනවද? සිසුන්ගේ නමුයි ඒගොල්ලෝ හදාරන විෂයේ නමුයි. එතකොට හදාරන විෂය සම්බන්ධ තියෙන්නේ මෙන්න මේ වගුව සබ්ජෙක්ට් වගුව. සිසුන්ගේ නම් තියෙන්නේ මේ ස්ටුඩන්ට් වගුව. සිසුන් හදාරන සබ්ජෙක්ට් තියෙන්නේ මෙහෙම. දැන් අපි මේක ගත්තොත් මෙතන තියෙන්නේ ශිෂ්‍යයා හදාරනවා සබ්ජෙක්ට්. දැන් ER ඩයග්‍රෑම් එක ආයෙ මතක් ඇතිනේ. දැන් අපි ER කළානේ. මෙතන සම්බන්ධය තියෙන්නේ මේ වගේ එකක්. ශිෂ්‍යයා කියලා වගුවක් තියෙයි. ඊට පස්සේ සබ්ජෙක්ට් කියලා වගුවක් තියෙයි. ඊට පස්සේ ওই දෙක සම්බන්ධ වෙලා තියෙයි. හරිද? ඒ වගේ අවස්ථාවක් ගැන තමයි මෙතෙන්දී තියෙන්නේ. හරිද? ඒතර මෙතන රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හරිද? ඒතර මෙතන මේ තියෙන ශිෂ්‍ය වගුව, මේ තියෙන්නේ සබ්ජෙක්ට් වගුව කියලා හිතන්නකෝ. ඒතර ශිෂ්‍යෙක් සබ්ජෙක්ට් ගොඩක් හදාරනවා. ඒ වගේම සබ්ජෙක්ට් එකකට ශිෂ්‍යෝ ගොඩක් ඉන්නවා. ඒකට ඒක අපි සම්බන්ධ කරන්නේ මේ තුන්වෙනි වගුවෙන් එන්රෝල්මන්ට් කියන වගුවේ. හරිද? දැන් එතකොට මේකට අනුව බැලුවොත් S1 කියන ශිෂ්‍යයා SID1 කියන ශිෂ්‍යයා හදාරනවා සබ්ජෙක්ට් දෙකක්. සබ්ජෙක්ට් ID 1 සහ 2. ඒකට ඒවැ නම් මොනවද? maths science. ඒකට මේ අපේ මේ ප්‍රශ්නෙට අනුව අපෙන් අහන්නේ ශිෂ්‍යයාගේ නමයි එයා හදාරන විෂයන් වල නමුයි. ඒකට මේකට අනුව නම් අපට එන්න ඕනේ මොකද්ද? ශිෂ්‍යයාගේ නම. මම මේ සෙෂන් එකෙන් පස්සේ ආයෙ දැන් එකක් කරන්නේ ආයෙ හෙට උදේටත් ඉතුරු ටික කරන්න. දැන් මොකද ගොඩක් ඕගොල්ලන්ට එකපාර ලොකු ප්‍රමාණයක් කරන එක සමහරට අපහසුයි. ඒ නිසා ප්‍රැක්ටිකල් ඕගොල්ලන්ට කරන්න තියෙනවා නම් තමයි හොඳ. දැන් මම කරන එක විතරනේ වැඩි හරියක් බලන්නේ. දැන් කාරුදුත් නම් ඇති සමාලක්. අනිත් දෙන්න කට්ටිය දාගෙන නැද්ද තාම වෑන්? software එක දාගෙන නැද්ද තාම අනිත් කට්ටිය? තා විනාඩි 10යි තියෙන නිසා තමයි මේක අහන්නේ. පසින්දු පරිගණකයක් තියෙනවද නැද්ද කොහොමද? as a catalog ඔව් කමන්නේ ඉතින් දැන් එහෙම නැති මේ මම කරන දික දිහා හරි ටිකක් බලලා මොනවද වෙන්නේ කියන එක බලා ගන්න. පරිගණකේ නැතත් දැන් ඔයා මම මේ දීලා තියෙන දැන් දේවල් ටික බලලා මොකද්ද වෙන්නේ කියන එක හරි අවබෝධ කරගන්න. හරිද? also the end of the PCR කරලා ඉන්න තරදුව ලබන සතිය දිහාට යනවා ඉවරයි. හරි දැන් මම මේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ශිෂ්‍යයාගේ නමයි එයා හදාරන විෂයේ නමුයි ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ශිෂ්‍යයාගේ නම ගන්න නම් මම ස්ටුඩන්ට් කියන වගුවට යන්න ඕනේ. සබ්ජෙක්ට් එකේ නම ගන්න නම් සබ්ජෙක්ට් කියන වගුවට යන්න ඕනේ. ඊට අමතරව ඒ ශිෂ්‍යයා මොනවද හදාරන සබ්ජෙක්ට් කියන එක ගන්න නම් එන්රෝල් කියන වගුවට යන්න ඕනේ. එතන මේ ප්‍රශ්නේදී වගු තුනම සම්බන්ධ කරගන්න අවශ්‍යයි. හරිද? ඒතර නිමල්ගේ නම ගන්න නම් ස්ටුඩන්ට් කියන වගුව අවශ්‍යයි. ඒකට ඒකෙන් නේම් එක ගන්න පුළුවන්. ඒතර නිමල් හදාරන්නේ මොන සබ්ජෙක්ට්ද කියලා බලන්න නම් එන්රෝල්මන්ට් කියන එකට යන්න ඕනේ. ඔය තරුණ මොකක් හරි ප්‍රශ්නයක් අහනවද? අහන්නකෝ. තියෙනවනම් සර් වගු 3කින් data ගන්න පුළුවන්ද අපිට? ඔව්. වගු 3කින් නෙමෙයි 10කින් 15කින් උනත් ගත්තේ. කොහමද ඒක ගන්නෙ? ඒක තමයි දැන් එකපාර
ඔය දීලා තියෙන නෝට් එක බලන්න ඒ විදිහට තමයි ගන්න. මම මෙතන දැන් තේරුම් කරන්නම්. දැන් එතකොට මේ ප්‍රශ්නෙට අනුව අපට වගු තුනම සම්බන්ධ කරගන්න ඕන. මොකද ප්‍රශ්නේ අහන්නේ ශිෂ්‍යයාගේ නමයි එයා හදාරන සබ්ජෙක්ට් වල නමුයි. ඒතකොට ශිෂ්‍යයාගේ නම් ගන්න නම් ශිෂ්‍ය වගුවට එන්න ඕන. ඊට පස්සේ සබ්ජෙක්ට් එකේ නම ගන්න නම් සබ්ජෙක්ට් වගුවට එන්න ඕන. හරිද? හැබැයි ශිෂ්‍යයා මොනවද හදාරන්නේ? මොන විෂයන්ද හදාරන්නේ? එයා ගණන්ද, ඉංග්‍රීසිද, සයන්ස්ද මොනවද හදාරන්නේ කියන එක අපි හොයන්නේ එන්රෝල්මන්ට් කියන වගුව. එතකොට මේ වගු තුනම සම්බන්ධ කරගන්න අවශ්‍යයි. හරිද? එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මේකේ පළවෙනියෙන් නිමල් කියන ශිෂ්‍යයා බැලුවොත් එයා හදාරනවා මොනවද? සබ්ජෙක්ට් 1යි 2යි. එතකොට මේ සබ්ජෙක්ට් 1යි 2යි විතරක් අරගෙන බෑනේ. අපෙන් අහන්නේ සබ්ජෙක්ට් ID එක නෙමෙයි නමනේ. එහෙමනම් අපි ඊට පස්සේ මෙන්න මේ වගුවත් සම්බන්ධ කරගන්න එනවා. ඒතර මේකෙන් තමයි සබ්ජෙක්ට් 1 මොකද්ද? maths. සබ්ජෙක්ට් 2 science. එතකොට එන්නේ එක ගන්න මේ තුන්වෙනි වගුවත් සම්බන්ධ කරගන්න ඕනේ. වගු අපට ඕන තරම් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක හරියට ඊට පස්සේ සම්බන්ධ කිරීම ලියන්න ඕනේ. හරි. එතකොට මේකේ නිමල්ට අදාළව අපි ගත්තොත් නිමල්ට තියෙනවා වාර්තා. එතකොට පළවෙනියෙන් අපිට මේ වගේ එකක් එයි. නිමල් එයා හදාරනවා මොකද්ද? maths. ඔන්න ඕකේ එක අවුට්පුට් එක. ඊට පස්සේ ආයෙ නිමල් හදාරනවා මොනවද? science. ඒකට ඔය වගේ ප්‍රතිඵලයක් තමයි අපෙන් ඉල්ලන්නේ. science. එච්චරයි නිමල් හදාරන්නේ. අංක 1 SID එකට අදාළව එයා ඉන්නේ enrollment වෙලා ඉන්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විෂයන් දෙකට. ඊට පස්සේ ඊළඟ එක්කන අපි බැලුවොත් සමන් කරන්නේ subject ID එක 1. ඒ කියන්නේ maths. සමන් කරන්නේ මොනවද? maths. හරිද? ඔය වගේ ප්‍රතිඵලයක් තමයි අපෙන් ඉල්ලන්නේ. එතකොට ඔය ප්‍රතිඵලය ගන්න නම් අපට මේ වගු තුනම සම්බන්ධ කරගන්න ඕන. පැහැදිලිද? ඒතර වගු තුනම සම්බන්ධ කරගන්නේ අපි මෙන්න මේ විදිහට. ඒතර මේ ඕගොල්ලන්ගෙන් ඉල්ලන ප්‍රතිඵලය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ශිෂ්‍යයාගේ නමයි එයා හදාරන විෂයයි. ඒකට ඔය වගේ ලායිස්තුවක් තමයි එන්නේ. මම පුළුවන් වුණොත් මේක හදලා අනිත් දවසේ හෙට පෙන්නන්නම් ඩේටාබේස් එකට දාලා කොහොමද ප්‍රතිඵලය ගන්න එක. දැන් ගන්න විදිය මම පෙන්නන්නම්. ඔයගලන්ට දුන්න එකෙත් තියෙනවා. හරිද? ඒතර මේ තියෙන්නේ කමාන්ඩ් එක ගන්න විදිය. ඒකට අපට ඕනේ මොකද්ද? සිලෙක්ට් කරන එක දානවා. මම මේ ටික මම තව චුට්ටකින් පැහැදිලි කරන්න. ඊට පස්සේ අපට සිලෙක්ට් කරගන්න ඕනේ මොන වගුද කියලා කියන්න ඕනේ. from. ඒතර දැන් වගු තුනම අවශ්‍යයි. වගු තුනෙන්ම දත්ත ගන්න ඕනේ. එහෙමනම් select student. ඒකට මම ස්ටුඩන්ට් කියන වගුව මෙහෙම ලියලා මේක කෙටි නමක් ඉස්සරහින් ලිව්වා. මෙහෙම මම කෙටි නමක් ලියන්න හේතුව තමයි මට මේ ස්ටුඩන්ට් කියන හැම තැනකටම මේ විදිහට std හරි s හරි ලිව්වොත් මෙතෙන්දි මම std name. ඒතර මේකෙන් කියන්නේ මොකද්ද? std ස්ටුඩන්ට් කියන වගුවේ name එකයි ගන්න ඕනේ. හරිද? ඒකට මේක මේ විදිහට ලියන්න පුළුවන්. මෙහෙම ලිව්වේ නැත්නම් std කියන එක ඉස්සරහින් අපි මෙතනදී සම්පූර්ණයෙන්ම මේ ස්ටුඩන්ට් කියන වචනේ ලියන්න ඕනේ. ඒකට ඒක මට කරදර නිසා මම මොකද්ද කළේ? ස්ටුඩන්ට් කියලා ලිව්වා. ඉස්සරහින් කෙටි නමක් ලියාගත්තා. std. ඒකට std කියලා දාලා මෙතන ශේෂ්ත්‍රේ ඇතුළත් කරන්න පුළුවන්. ඒතර මෙතනින් කියන්නේ ශිෂ්‍ය වගුවේ s name එකයි ගන්න කියලා. ඒකට ඒ වගේම subject කියන එක මම මෙතන subject කියලා ලියලා ඉස්සරහින් space එකක් තියලා sub කියලා ලිව්වා. ඒකට හැම තැනකදීම මට subject වෙනුවට මට පාවිච්චි කරන්න පුළුවන් දැන් sub කියන වචනේ. ඒකට එහෙමනම් මෙතෙන්දී subject table එකේ නමයි ගන්න ඕනේ. subject එකේ නම. ඊට අමතරව enrollment කියන වගුව සම්බන්ධ කරගන්න ඕනේ. ඒ නිසා enrollment කියලා ලිව්වා. ඒකේ කෙටි නම කිව්වා මම en කියලා. ඊට පස්සේ මේ වගු ටික අපි එකිනෙකට සම්බන්ධ කරන්න ඕනේ. ඒකට මම ආයෙ ඕන වගු වලට යන්නම්. ඒක පැහැදිලි කරන්න. එතන වගු තිබ්බා තුනක්. ශිෂ්‍ය වගුව සහ enrollment වගුව. ඒතර මෙන්න මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ මේ ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික යතුරු වෙන SID කියන එක ගිහිල්ලා මෙන්න මේකට දාන්න.
ඒ වගේම මෙන්න මේ සබ්ජෙක්ට් එකයි එන්රෝල්මන්ට් කියන වගුවයි සම්බන්ධ වෙන්නේ මේ සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් ID කියන එක ගිහිල්ලා මෙන්න මේ වගුවට දාන්න. හරිද? එතකොට ඔය විදිහටයි මෙන්න මේ වගු තුන සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් අපි ඒක where clause එකේ කියන්න ඕනේ. ඒතර මේ වගුව සම්බන්ධ වෙන්නේ මොකද්ද? ස්ටුඩන්ට් එකේ ස්ටුඩන්ට් ID සහ එන්රෝල්මන්ට් එකේ SID කියන එක. මෙන්න මේ ශේෂ්ඨ දෙක මගින් තමයි මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ. ඒකට එහෙමනම් එන්රෝල්මන්ට් එකේ ස්ටුඩන්ට් එකේ SID සමාන වෙන්න ඕනේ එන්රෝල්මන්ට් එකේ SID කියලා කියන්න ඕනේ. ඒතර වගු සම්බන්ධ කරනකොට ඒක සම්බන්ධ වෙන ආකාරය අපි කියන්න ඕනේ. ස්ටුඩන්ට් එකේ SID සහ එන්රෝල්මන්ට් එකේ SID කියන දෙන්න සමාන වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟ වගුව එන්රෝල්මන්ට් සහ සබ්ජෙක්ට් වගුව කියන එක සම්බන්ධ කරන්නේ එන්රෝල්මන්ට් එකේ sub ID සමාන වෙන්න ඕනේ සබ්ජෙක්ට් එකේ SID. හරිද? ඒකට ඒ විදිහට අපි ලියන්නේ මේ ප්‍රකාශය මෙහෙමයි. එන්රෝල්මන්ට් එකේ SID සමානයි සබ්ජෙක්ට් එකේ ස්ටුඩන්ට්ස් එකේ SID and සහ එන්රෝල්මන්ට් එකේ sub ID සමානයි සබ්ජෙක්ට් එකේ SID. හරිද? ඒතකොට මේ විදිහට තමයි ওই ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ. මම හිතනවා සමහරවිට තව ගැටලු ඇති. මෙන්න මේක මේ අන්තිම කරපු එක නම් 100%ක්ම තේරෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් ඕගොල්ලෝ උත්සාහයක් දරන්න ගෙදර දැන් නෝට් එක දීලානේ තියෙන්නේ මේ ටික චුට්ටක් හිතලා බලන්න. මොකද්ද මෙතන කරලා තියෙන්නේ කියලා මම අනිත් දවසේ ඉතුරු මේ පල්ලෙහා දීලා තියෙන දේවල් ටික පැහැදිලි කරනවා. දැන් මට මේක ඩේටාබේස් එකක් හදලා කරන්න බැරුව නිසා මම පොතක තියෙන දේවල් ටිකක් තමයි මෙතන ෆොටෝකෝපි ගහලා දාලා තියෙන්නේ. මෙන්න මේවා ටික ඔයගොල්ලෝ බලා ගන්න. හරිද? මේවා තියෙන්නේ දත්ත අපිට අවශ්‍ය ආකාරයට සොයන දේවල්. තව විනාඩියක් වගේ තියෙන. ඒ නිසා මම ආයේ මේ සෙෂන් එකෙන් පස්සේ අද කරන්නේ. ඒ නිසා හෙට මම ඉතුරු එක කරනවා. හෙටත් මේ වෙලාවට කරන්නේ 8 ඉඳලා ඔයගොල්ලන්ට මොන හරි වෙලාවේ ගැටලුවක් තියෙනවද? නැහැනේ. ඒ කියන්නේ වෙලාවේ ඔයගොල්ලන්ට මොන හරි හෙට නම් බැරි වෙයි සර්. ඇයි ඒ? හෙට මොකද්ද තියෙන්නේ ඉස්කෝලේ? වෙන විෂයක් දාලා තියෙනවා. ශෙහාර දැන් ඇවිල්ලා තියෙන ඉතින් දැක්කද? මෙච්චර වෙලා කතා කරන්න හිටියෙත් නෑ. ඔය එන්න බැහැයි කියන්න තමයි කතා කරන්නේ. මං එහෙනම් මේ කරපු ආයෙත් කටවා ඉතාලි කියන්නේ හෙට පුළුවන් මොන වෙලාවට? අනිද්ද කරමු සර්. දැන් කොහොම ගියොත් ඔයගලන්ට දැන් මම හෙට බෑ කියොත් කරන්නේ මේක.